නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ උතුම් ධර්මය මනවින් පෙන්වා දුන්න අපගේ පරම කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. පින්වතුනි, අද දවසේත් මේ උතුම් දහම් දේශනාවේ විකාශන දායකත්වයන් සපයන්නේ කොළඹ 7 රොස්මන්ඩ් පෙදෙස නොම්බර් 5 නිවසේ පදිංචි පින්වත් මානෙල් වික්‍රමසිංහ මහත්මිය, සමීනා වික්‍රමසිංහ දියණී යන පින්වතුන් විසින් මානෙල් වික්‍රමසිංහ මහත්මිය නමින් මිය පරලොව ගිය දයා චන්දන වික්‍රමසිංහ ස්වාමි පුරුෂයාට පින් අනුමෝදන් කිරීම ප්‍රධාන අරමුණ හැටියට සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ පින්වත් සියලු දෙනාට තමන්ගේ ජීවිතවලට පින්දහම් එක්රැස් කර ගැනීමේ අදහස මුල් කරගෙන ලෝපුරා ධර්මයේ ශ්‍රවණය කරනු කැමැති සදහැවතුනට අද දවසේ බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ඒ දහම් පද ශ්‍රවණය කරන්න අවස්ථාව ඉඩහසර සලසලා දෙන්නේ. ඉතින් පින්වතුනි, අපි හැම දෙයක්ම කළ යුත්තේ චතුරාර්ය සත්‍ය අවබෝධය මුල් කරගෙන. දානයක් දුන්නත්, ඒ වගේම අපි සීල සංවරයෙන් වාසය කළත්, කුසල් දහම් මෙනෙහි කරමින් වාසය කළත්, යම් යම් ආකාරයකින් කුසල් වඩද්දී අපේ අදහස වෙන්න ඕනේ උතුම් එකක්. ඒ උතුම් අදහස තමයි සංසාර දුකින් නිදහස් වී ලබන ඒ ආර්ය සත්‍ය අවබෝධය. ඉතින් ඒ නිසා මේ ශ්‍රවණය කරන ශ්‍රී සද්ධර්මයත් අප සියලු දෙනාට ආර්ය සත්‍ය අවබෝධයටම උපකාර වේවා. පින්වතුනි, අද දවසේ ඔබට කියලා දෙන්න කල්පනා කළේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන ආශ්චර්ය බව, ඒ ධර්මයේ පුරුදු කිරීමේ තියෙන ආශ්චර්ය බව අපිට පෙනෙන්න, අපිට දැක ගන්න ලැබෙන ඉතාමත් සොඳුරු දේශනාවක්. අපි ධර්මයේ පුරුදු කළොත් එහෙම අමාරුවෙන් හරි අපේ ජීවිතේට යම් දවසක ඒ ධර්මය අවබෝධ කරගන්න, චතුරාර්ය සත්‍ය අවබෝධය කරගෙන දුකින් නිදහස් වෙන්න මේ ධර්මයේ උපකාර වෙන හැටි හරි පුදුමයි. මේ ධර්මයෙන් අපට සැලසෙන උපකාරය හරි පුදුමයි. සමහරට අපිට මේ ජීවිතයේ ධර්ම අවබෝධයක් ලබන්න බැරි වෙයි. හැබැයි අපි පුරුදු කරපු, අපි දියුණු කරපු යහපත් ගුණධර්ම, පුරුදු කරපු ධර්මය අපිට පස්සෙන් ඇවිදින් විශාල උපකාරයක් සලසනවා. යම් අවස්ථාවක් එනවා සැනකින් අපිට මේ ධර්මය අවබෝධ කරන්න පරිසරය හැදෙනවා. ඉතින් ඒ වගේ සිද්ධියක් මුල් වෙලා
දෙදෙව්ලොවට අධිපති සක්දෙවිඳු තමන් ගැන තමන්ට ධර්මය අවබෝධ කරගන්න බැරි වීම ගැන සංවේගය ඇති කරගෙන බුදුරජාණන් වහන්සේගෙන් දහම් අහලා සක්දෙවිඳුගේ ජීවිතයේට මඟඵල අවබෝධය ලැබූ ඊටමත් මනරම් දේශනාවක්. මේ දේශනාවේ නම තමයි සක්කපඤ්ඤ සූත්‍රය. සක්කපඤ්ඤ කියලා කියන්නේ සක්දෙවිඳු අහපු ප්‍රශ්න ගැන තමයි මේ දේශනාවේ තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දෙවියන්ගේත් මිනිසුන්ගේත් පරම ශාස්ත්‍රුන් වහන්සේ. දෙවියන්ටත් මිනිසුන්ටත් සසර දුකින් එතර වීමේ මඟ කියා දෙන ගුරුවරයා බුදුරජාණන් වහන්සේ කියන කාරණාවත් මේ දේශනාවෙන් අනුත්තර පුරිස ධම්ම සාරථී ගුණයත් ප්‍රකට වෙනවා. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ මගධ ජනපදයේ රජගහනුවර නැගෙනහිරින් තියෙන අම්බසණ්ඩ කියන බ්‍රාහ්මණ ගමේ උතුරු පැත්තෙන් තියෙන වේදීයක කියලා පර්වතයක්. ඒ වේදීයක පර්වතේ තියෙනවා ඉන්දසාල කියලා ගුහාවක්. රජගහනුවරට නැගෙනහිරින් අම්බසණ්ඩ කියන බ්‍රාහ්මණ ගමේ ඒ උතුරු පැත්තෙන් තියෙන වේදීයක පර්වතේ ඒකේ තියෙන ඉන්දසාල කියන ගුහාවේ බුදුරජාණන්සේ වැඩ හිටියේ. එතකොට සක්දෙවිඳුට බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න කැමැත්තක් ඇති වුණා. කැමැත්තක් ඇති වෙලා බුදුරජාණන් වහන්සේ කොහෙද වැඩ ඉන්නේ කියලා බැලුවා. බලනකොට දැක්කා මගධේ රජගහනුවරට නැගෙනහිර පිහිටි අම්බසණ්ඩ බ්‍රාහ්මණ ගමේ උතුරු පැත්තේ තියෙන වේදීයක පර්වතයේ ඉන්දසාල ගුහාවේ වැඩ ඉන්නවා. එතකොට දෙවි පිරිස අමතලා සක්දෙවිඳු කිව්වා නිදුක්වරුනි ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මගදී ඉන්දසාල ගුහාවේ වැඩ ඉන්නවා. අපි භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න යනවා නම් දැන් ඒකට සුදුසු කාලය කියලා. එතකොට තවතිසාවැසි දෙවියෝ සක්දෙවිඳු පෙරටු කරගෙන මනුස්ස ලෝකයට ආවා. සක්දෙවිඳු ඒ වෙලාවේ පංචසික දිව්‍ය පුත්‍රයා ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයාත් කතා කරගෙන මේ දෙව් පිරිස ඒ තවතිසාවෙන් අතුරුදහන් වෙලා මනුස්ස ලෝකයේ පහළ වුණා. කොහොමද ඒක තියෙන්නේ? හරියට බලවත් පුරුෂයෙක් හැකිලු අතක් දිගු කරනවා වගේ සැනකින් මනුස්ස ලෝකේ පහළ වුණා. එතකොට සක්දෙවිඳු ගොඩාක් හරි ගෞරවයි බුදුරජාණන් වහන්සේ ගැන. බොහොම තියුණු ගෞරවයක් තිබෙන නිසා එකපාර බුදුරජාණන් වහන්සේ ළඟට ගියේ නැහැ. සක්දෙවිඳු මොකද කළේ? පංචසික ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයාට කිව්වා ඔබ ඉස්සරලා බුදුරජාණන් වහන්සේට නුදුරින් ඉඳලා ඔබගේ ඔය වීණාව වේලුව පණ්ඩු කියන වීණාව බොහොම ලස්සනට වාදනය කරලා ඔබ ඉස්සරලා පහදවන්න කිව්වා බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ අපි භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න එළඹෙන්නම් කියලා. එතකොට මේ පංචසික ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයා මොකද කළේ? ඒ ගුහාවට නුදුරින් බේලුව පණ්ඩු වීණා වාදනය කරමින් බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ, ඒ වගේම රහතුන්ගේ ගුණ කාමයේ සහිත ඒ නිර්මාණය කරපු එයාගේ කවියක් තිබ්බා. කවි පන්තිය. ඉතින් මේ කවි පන්තිය මෙයා අර වීණා වාදනය කරන ගමන් ලස්සනට කිව්වා. ඒකෙන් කියවෙන්නේ මෙයා ගොඩාක් ආස කළා, ආදරය කළා ඒ තිම්බරූ කියන ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයාට ඉන්නවා සූර්ය වච්චසා කියලා දියණියක්. ඒ ගොඩාක් ලස්සනයි. ඉතින් ඒ සූර්ය වච්චසාවට තියෙන ආදරේට කොහොමද මං ඇය සමග එකතු වෙන්නේ කියලා මෙයා කල්පනා කළා. කල්පනා කරලා මෙයා මොකද කළේ? බුදුරජාණන් වහන්සේගේ ගුණයි, සංඝයාගේ ගුණයි, ඒ ධර්මයේ ගුණයි සහ ඇයගේ ලස්සන ගැන කියවෙන කවි පන්තියක් හදලා එක දවසක් ඒ මාලිගාව ළඟ මේක කිව්වා.
එතකොට ඇය බුදුරජාණන් වහන්සේ ගැන අහලා තිබ්බේ නැහැ. ධර්මයේ ගැන සංඝයා ගැන අහලා තිබ්බේ නැහැ. නමුත් මෙයා ලස්සනට ඒ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ කියන නිසා ඇයගේ හිතේ පැහැදීමක් ඇති වුණා. ඇය ඊට පස්සේ කිව්වා එහෙනම් නිදුකාණනි ඔබ මේ බුදුරජාණන් වහන්සේ ගැන, රහතන් වහන්සේලා ගැන, ඒ ධර්මයේ ගැන කියූ කතාවට මගේ හිත පැහැදුනා. මං කවදාවත් අහලා තිබුණේ. ඒ නිසා අද ඔබත් එක්ක මගේ එකතු වීම වෙනවා කිව්වා. ඉතින් එකම දවසක් ඒ දෙන්න එකට හිටියා. ආය අවස්ථාවක් ලැබුණේ නැහැ. ඉතින් ඒ නිර්මාණය කරපු කවි පන්තිය තමයි එදා පංචසික ඒ විදිහට බුදුරජාණන් වහන්සේගේ ගුණයි, සංඝයාගේ ගුණයි, රහතන් වහන්සේලාගේ ගුණයි මිහිරට කියමින් ඒ වීණාව වාදනය කරනකොට බුදුරජාණන් වහන්සේ මේක අහගෙන හිටියා. බුදුරජාණන් වහන්සේ ඒ පංචසිකගෙන් ඇහුවා, පංචසික ඔබගේ වීණාවේ තත්සරත් ගීහඬත් ලස්සනට ගැළපීලා යනවා. ඒ වීණාවේ තත්සර ගීහඬ ඉක්මවා යන්නේ. ගීහඬත් තත්සර ඉක්මවා යන්නේ නැහැ. පංචසිකේනි මේ බුදු ගුණ සහිත, දහම් ගුණ සහිත, සංඝ ගුණ සහිත, රහත් ගුණ සහිත, කාමයේ සහිත මේ ගාථා ඔබ විසින් කවදාද හැදුවේ කියලා ඇහුවා. එතකොට කිව්වා භාග්‍යතුන් වහන්සේ එක සමයක බුදුරජාණන් වහන්සේ අභිසම්බෝධිය ලද මුල් අවදියේ උරුවෙල් ජනපදයේ නේරංජරා නදී තෙරේ අජපාල නුගරුක් මුල වැඩ ඉන්න කාලේ තමයි කියලා මෙයාගේ අර විස්තරේ කීවා. යා ගොඩක් තිම්බරු ගාන්ධර්ව රජුගේ දියණියට ඒ භද්‍රා කියන සූර්ය වච්චසාව ලබන්න පතමින් හිටියා. ස්වාමීනි මං ඇයගේ හිත දිනා ගන්න මේ කවි පන්තිය හැදුවේ කියලා විස්තරي කිව්වා බුදුරජාණන්සිට. එතකොට ඒ වෙලාවේ සග්දෙවිඳු මෙහෙම කල්පනා කළා. පංචසික ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයා දැන් භාග්‍යතුන් වහන්සේ සමග පිළිසඳර කතා බහ යෙදෙනවා. දැන් අපි පැමිණිලා ඉන්නවා කියලා මතක් කරන්න කාලයයි කියලා අර පංචසික ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයාට මතක් කළා. එතකොට පංචසික දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේට මතක් කළා. ස්වාමීනි, ඒ සග්දේවිඳු ප්‍රධාන තව්තිසා වැසි දෙවියෝ ඔබ වහන්සේව බැහැ දැකීමට පැමිණිලා ඉන්නවා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ පිරිස නිදුක් වෙත්වා ඒ තව්තිසා වැසි දෙවියෝ ඇතුළු සග්දේවිඳු ඇතුළු තව්තිසා වැසි දෙවියෝ ආදී නාගයෝ ගාන්ධර්වයෝ මෙන් මේ සියලු දෙනා සුවපත් වෙත්වා. ඒ සියලු දෙනා සැප කැමැත්තෝ කියලා සතුටින් ඒ අය බුදුරජාණන් වහන්සේ පිළිගත්තා. ඒ වෙලාවේ සග්දෙවිඳු බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ඉන්දසාල ගුහාවට ඇතුළු වුණා. දෙවියන්ගේ දේවානුභාවයෙන් අර ඉන්දසාල ගුහාව සමතලා වෙලා ඒ ගුහාවේ ඉඩ ප්‍රමාණය වැඩි වෙලා ඒ ගුහාව ආලෝකමත් වුණා. ඉතින් එදා ඒ ගමේ මිනිස්සුන්ටත් මේ සිද්ධිය දැක්කහම හරි පුදුම හිතුණා. ඒ පර්වතේ, වේදිස පර්වතේ ඉන්දසාල ගුහාව නිකන් හරියට ගිනි ගන්නවා වගේ මිනිස්සු දැක්කා. මිනිස්සු ඒක දැකලා ලොමුඩ හැගැන්නුණා. මිනිස්සු තුල අద్භූත ලොමුදා ගැනීමක් ඇති වුණා. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා ආශ්චර්යයි, ඔබ කෝසියේනි ආශ්චර්යයි, අద్භූතයි. ඔබ වගේ මේ බොහෝ කටයුතු තියෙන කෙනෙක් භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න ආවනි කියලා. එතකොට කිව්වා ස්වාමීනි මං ගොඩාක් කාලයක පටන් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න කැමැත්තෙන් හිටියේ. මං කලින් දවසකත් ආවා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ සමාධියකට සමවැදිලා හිටියේ. එතකොට වෛශ්‍රවණ දෙව් රජුගේ බුඤ්ජති කියන ඒ දිව්‍ය අප්සරාව බුදුරජාණන් වහන්සේට වන්දනා කරගෙන ඉන්නවා සග්දෙවිඳු දැක්කා. දැකලා කිව්වා නැගෙනියනි, සග්දෙවිඳු ප්‍රධාන අමාත්‍ය දෙවිවරු
බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා කියලා සිරසින් වන්දනා කරලා මතක් කරන්න කිව්වා. කියලා සක්දෙවිඳු පිටත් වුණා. ඒ වෙලාවේ බුඤ්ජති කීවා නිදුකානන් වහන්සේ මේ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ සමාධියෙන් වැඩ ඉන්නේ. උන්වහන්සේ නැගී සිටියට පස්සේ මතක් කරන්නම් කියලා. එතකොට බුදුරජාණන්සේගෙන් ඇහුවා ස්වාමීනි අය කිව්වද? බුදුරජාණන්සේ වදාලා අය ඒ කාරණා මට කිව්වා. ඔබ ඒ වෙලාවේ පිටත් වෙලා යනකොට ඔබගේ රථේ ඒ රථ රෝදවල හඬට ඒ වෙලාවේ මට ඒක ඇහුණා කිව්වා. ඒ බුදුරජාණන්සේ දිව්‍ය ශ්‍රවණයෙන් නිරන්තරයෙන් ඒ වාගේ දේවල් ඇහෙනවා. ඉතින් ඊට පස්සේ පින්වතුනි ඒ විදිහට කියලා ඔන්න බුදුරජාණන් වහන්සේත් එක්ක දැන් කතා බහ ඇති වුණා. සක්දෙවිඳු. සක්දෙවිඳු කියනවා ස්වාමීනි මම අපිට කලින් තවතිසාවේ උපන්න දෙවිවරුන්ගෙන් මම මේ කාරණාව අහලා තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනවද යම් කලක ඒ බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලයට දිව්‍ය ලෝකේ දෙවියන්ගෙන් පිරීලා යනවා. ඒ වගේම අසුර ලෝකේ අසුරයන්ගෙන් පිරිහිලා යනවා. බුදුවරු ලෝකේ පහළ වෙන කාලට දෙව්ලෝ පිරෙනවා අසුර ලෝකේ පිරිහිලා යනවා කියලා මං කාරණාවක් අහලා තිබ්බා කිව්වා. හැබැයි මං ඒක ඇත්තටම දැකලා තිබ්බේ නැහැ කිව්වා. මොකද්ද ඒ කාරණාව? බුදුවරු ලෝකේ පහළ වෙන කාලෙට දෙව්ලොව පිරෙනවා. අසුර ලෝක පිරිහිලා යනවා. ඕක කාරණාව මම දැකලා තිබ්බේ නැහැ කියන හැබැයි දෙවිවරුන්ගෙන් මට අහන්න ලැබුණා කිව්වා. මේ සක්දෙවිඳු පහළ වෙන්න කලින් ලෝකේ පහළ වෙච්ච දෙවිවරුන්ගෙන්. එතකොට කීවා ස්වාමීනි හැබැයි මං එක සිද්ධියක් දැක්කා. මං ඒක මට පස්සේ අත්දකින්න ලැබුණා කිව්වා. ඒ තමයි සක්දෙවිඳු කියන ස්වාමීනි කපිලවස්තුවේ ගෝපිකා කියලා ශාක්‍ය දියණියක් හිටියා. කවුද ගෝපිකා? කපිලවස්තුවේ ශාක්‍ය දියණියක්. ඇය බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදිලා හිටියා. ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි පැහැදිලා සිටියා. ඇය සිල් පිරුවා. ඒ වගේම ඇය ස්ත්‍රී භාවයට තියෙන ඇල්ම දුරු කරලා පුරුෂ භාවයේ වැඩුවා. ස්ත්‍රී ජීවිතේ ගොඩාක් දුක් සහිතයි. මීට වැඩිය සැපවත් නේ පුරුෂ භාවය කියලා ඒ පුරුෂ භාවයේ පැතුවා. එහෙම තෙරුවන් කෙරෙහි පැහැදීමෙන් පින්දහම් රැස් කර හිටපු ඒ ගෝපිකා ඒ ජීවිතෙන් පස්සේ කියන ස්වාමීන් වහන්සේලා 4 නමකට හොඳට උපස්ථාන කළා. තවත් සංඝයට උපස්ථාන කළා. ඇය කය බිඳී මැරුණට පස්සේ මේ තව්තිසාවැසි දෙවියන් අතරේ සක්දෙවිඳුගේ පුත්‍රයෙක් වෙලා ගෝපක කියන නමින් ඉපදුණා. එතකොට ඒ බුද්ධ ශාසනය භාග්‍යතුන් වහන්සේගේ මේ බුද්ධ ශාසනය පිළිවෙත් පිරු භික්ෂුන් වහන්සේලා 3 දෙනෙක් ඒ කාලෙම චුත වෙලා හීන වූ ගාන්ධර්වයන් අතර ඉපදුනා. ස්වාමීනි මේ ගාන්ධර්ව පිරිස දැන් අර ගෝපක දිව්‍ය පුත්‍රයාව සතුටු කරන්න තව්තිසාවට ඒ දිව්‍ය සභාවට එනවා. එතකොට මේ සිද්ධිය අර ගෝපක දිව්‍ය පුත්‍රයා දැක්කා. දැකලා ගෝපක දිව්‍ය පුත්‍රයා මොකද කළේ? ඒ පිරිස සංවේගය ඇති කළා. සංවේගය ඇති කළේ කොහොමද? ඇහුවා අනේ මම මනුස්ස ලෝකේ ඉන්නකොට ස්ත්‍රියක් වෙලා හිටියේ. මම පුරුෂ භාවයේ පතාගෙන තෙරුවන් කෙරෙහි පැහැදීමෙන් දන්සිල් පුරමින් වාසය කළා. මමයි ඔබ වහන්සේලාට උපස්ථාන කළේ. ඒ කාලේ ඔබ වහන්සේලා පැවිදිලා හිටියේ. මොන පැත්ත බලාගෙනද බුදුරජාණන් වහන්සේගේ සරණට ආවේ? මොන දිශාව බලාගෙනද ඔබ වහන්සේලා හිටියේ? අහෝ මම නොදකී යුත්තක් දැක්කානේ කියලා අර 3 දෙනාට සංවේගය ඇති කළා. දැන් මේ කවුද? ගෝපිකා මනුස්ස ලෝකෙදී උපස්ථාන කරපු ස්වාමින් වහන්සේලා. අවසානයේ මොකක්ද උනේ? ගෝපක නමින් ඇය දිව්‍ය පුත්‍රයෙක් කියලා උපන්න සක්දෙවිඳුගේ අර ස්වාමින් වහන්සේලා ගාන්ධර්ව වෙලා ඉපදුනා ඒ දෙවියව සතුටු කරන්න යන්නේ. ඊට පස්සේ ගෝපක දිව්‍ය පුත්‍රයා සිහි කැඳෙව්වට පස්සේ බලන්න පින්වතුනි ධර්මයේ පුරුදු කරගෙන තිබීමේ ආශ්චර්යය ඒ දෙවිය පුත්‍රයෝ ගාන්ධර්ව පුත්‍රයෝ ඒ මොහොතේම දෙන්නෙක් අහෝ අපිට මොකද්ද මේ වුනේ කියලා සම්වේගය උපදවාගෙන අර කලින් පුරුදු කරපු කුසල් දහම්
මෙනෙහි කරලා ඒ අය දිව්‍ය ස්වභාවය ඉක්මවලා බ්‍රහ්ම කායික දෙවියන් අතර ඉපදුනා. එසැනින් අර දිව්‍ය දෙවරු සක්දෙවිඳු පවා ඒ සියලු දෙනාව ඉක්මවලා ගියා. හැබැයි එක්කෙනෙකුට එහෙම බැරි වුණා. එයා කාමයේ තුලටම ගිලී ගියා. එතකොට සක්දෙවිඳු කියනවා. ඉතින් ඒ වෙලාවේ සක්දෙවිඳුට මහා සංවේගයක් ඇති වුණා. අහෝ මේ බලන්න අපිටත් වැඩිය පහත ඉඳලා අපිවත් ඉක්මවා ගියානේ කියලා. එතකොට පින්වතුනි අර ගෝපක දිව්‍ය පුත්‍රයා කියනවා මේක තමයි කියනවා මේ ධර්මයේ තියෙන ආශ්චර්යය. මේක තමයි කියන ධර්මයේ තියෙන ආනුභාවය කියලා ඒ වෙලාවේ සක්දෙවිඳුට මේ හැම දෙයක්ම ලැබුණේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් කියලා බුදුසසුනේ තියෙන උතුම් බව කිව්වා. ඊට පස්සේ සක්දෙවිඳුට ඒ වෙලාවේ අර ඇති වුණු සංවේගී. ඉතින් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න පැමිණියා. ඊට පස්සේ බලන්න පින්වතුනි එතකොට ධර්මයේ පුරුදු කරගෙන තිබ්බ නිසා සිහි කැඳවනකොටම එතනින් එහාට යන්න ලැබුණා. ඊට එහා උතුම් මඟඵල ලබන්න අවස්ථාව ලැබුණා. එතකොට අපි වුණත් මනුස්ස ලෝකේ ඉන්නකොට අපිට මේ ජීවිතේ මාර්ගඵල අවබෝධයක් නොලැබුණත් අපි හොඳට ඒ ධර්මයේ පුරුදු කරගෙන තිබුණොත් අපිට ඒක පිහිට වෙනවා යම් දවසක. ඊළඟට බලන්න ස්ත්‍රියක් වෙලා ඒ ගෝපිකා පුරුදු කරපු ධර්මයෙන් ඇය පුරුෂ භාවයක් ලැබුවා. ඇය සැපයටපත් වුණා. එහෙනම් දෙව්ලොව කියලා කියන්නේ කොච්චර සුන්දර තැනක්ද? ඉතින් ඊට පස්සේ සක්දෙවිඳු ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගෙන් දහම් කරුණු ස්වාමිනී මම බොහෝ කාලයක් මේ ප්‍රශ්න ටික අහන්න හිටියේ භාග්‍යතුන් වහන්සේගෙන් මට අවසර දෙනවද කියලා. ඒතර බුදුරජාණන් වහන්සේට මේ අදහස ඇති වුණා. සක්දෙවිඳු බොහෝ කාලයක් පිරිසිදු ආපු කෙනෙක්. ඒ කියන්නේ දෙවියන් අතරම ඉපදී සුගතියේම හිටපු කෙනෙක්. ඒ නිසා මේ සක්දෙවිඳු අහන හැම ප්‍රශ්නයකටම මම සක්දෙවිඳු අර්ථවත් දෙයක්ම අහනවා. මම ඒ නිසා ඒ සියලු ප්‍රශ්න හිත පහදින විදිහට හොඳට මම මේ ප්‍රශ්න බුදුරජාණන්සේලාගේ උත්තර බලන්න බුදුරජාණන් හිතුවා මම මේ ප්‍රශ්න ඔක්කොටම පිළිතුරු දෙනවා. මේ සක්දෙවිඳු මාව වෙහෙසටපත් කරවන්නේ නැති වෙයි කියලා හිතුවා. හිතලා අවසර දුන්නා. ඔබේ හිතේ තියෙන යම් තාක් දේවල් ඇද්ද මගෙන් අහන්න කිව්වා. එතකොට සක්දෙවිඳු ලස්සන ප්‍රශ්නයක් ඇහුවා. ඒකට හේතුව තමයි මේ සක්දෙවිඳු ඉස්සර දැන් සම්බුදුරජාණන් වහන්සේලා කියලා එහෙම ලෝකේ ඉන්නෝනේ තවත් අය. ඒතර බුදුරජාණන්සේ පහළ වෙලා නැති කාලේ සක්දෙවිඳු ඒ අය ගාවට යනවා රූක්ෂ තපස් කරන මහා තපස් රකින්න තාපසින්හන්සේලා ගාවට යනවා. ගිහිල්ලා පෙනී ඉඳලා අහනවා මේ ප්‍රශ්න. එතකොට මේ තාපසින්හන්සේලා මොකද කරන්නේ? ඔබ කවුද කියලා අහනවා. මම සක්දෙවිඳු කියනවා. එතකොට ඒගොල්ලෝ තමන් අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නැතුව තමන්ගෙන් ප්‍රශ්න අහනවා. ඉතින් ඔබ කොහොමද ඔතෙන්ට ගියේ? කොයි වගේ දේවල්ද ඔබ පුරුදු කළේ? කියනවා ස්වාමීනි මං ඒ අයට මම දන්න හැටියට ධර්මයේ කියනවා මිසක් ඒගොල්ලොන්ගෙන් මට පිළිතුරක් ලැබුණේ නැහැ කියනවා. ඉතින් මේ සක්දෙවිඳු ඒ නිසා ගොඩාක් කල් මේවා හිතේ තියාගෙන හිටපු ප්‍රශ්න. ඊට පස්සේ අහනවා නිදුකානන් වහන්සේ දෙවියොත් මිනිසුත් අසුරයොත් නාගයොත් ගාන්ධාරයොත් අන්නේ යම් බොහෝ දිනෙක ඇතනම් ඒ සියලු දෙනා වෛරයෙන් තොරව දඬුවම් වලින් තොරව සතුරු බවින් තොරව නිදුක්ව අවෛරීව වෙසෙන්නෙමු නම් හොඳයි කියලා එහෙම වාසය කරන්න තියෙනවා නම් හොඳයි කියලා හිතනවා කියනවා. මේ ලෝකේ ඉන්න සත්වයෝ අවියාවුද වලින් තොරව රණ්ඩු සරුවල් ඇති කරගන්න නැතුව සුවසේ වාසය කරන්න තියෙනවා නම් පහසුවෙන් වාසය කරන්න තියෙනවා නම් වෛරයෙන් තොරව ඉන්න තියෙනවා නම් හොඳයි කියලා හිතනවා කියනවා. හැබැයි එහෙම හිතුව පමණි ඒ අයට ඒක කරගන්න බෑ කියනවා. එහෙම හිතුවා කියලා අවෛරීව දඬු මුගුරු වලින් තොරව කෝලාහල කරගන්න නැතුව වාසය කරගන්න බෑ කියනවා. ඒගොල්ලෝ කෝලාහල කරගන්නවා. රණ්ඩු සරුවල් ඇති කරගන්නවා. අවියාවුද පාවිච්චි කරනවා. යුද්ධ කරනවා.
ස්වාමිනී මේකට හේතුව මොකද්ද? මේකට කාරණා මොකද්ද කියලා ඇහුවා. එහෙනම් මේ ලෝකයේ මිනිස්සු අතරේ රණ්ඩු සරුවල්, කෝලාහල, අරබුද, ලෝක යුද්ධ මේ හැම දෙයකටම මුල් වෙන කාරණාව, යුද කෝලාහල ඇති වෙන්න මුල් වෙන කාරණාව මොකද්ද කියලා තමයි සක්දිවිඳු ඇහුවේ. හැබැයි මිනිස්සු කැමති සාමකාමීව වාසය කරන්න. ඒක කරගන්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාලා ওই ප්‍රශ්නෙට පිළිතුර දේවින්ද්‍රේනි දෙවියොත් මිනිස්සුත් අසුරයොත් නාගයොත් ගාන්ධාරයොත් අන්‍යෝ බොහෝ දෙනා ඉරිසියාවටත් මසුරුකමටත් බැඳී ගිහිල්ලා ඉන්නේ. ඒ නිසා වුන් වෛරයෙන් තොරව, දඬුවමින් තොරව, සතුරු බවින් තොරව, නිදුක්ව, අවෛරීව වසන්නෙමුයි කියලා හිතුවට ඒ අදහසට එන්න බෑ කියනවා. එහෙනම් හේතුව මොකද්ද? රණ්ඩු සරුවල්, යුද කෝලාහල මේවා ඇති වෙන්න හේතුව බොහෝ සෙයින් මේ සත්වයෝ ඉරිසියාවටත් මසුරුකමටත් බැඳී ගිහිල්ලා ඉන්නවා. ඒක තමයි එයාලට තියෙන කෙලෙසය. මොකක්ද එයාලට තියෙන කෙලෙසය? ඉරිසියාවත් මසුරුකමත්. අපි තුල වුණත් එහෙනම් මේ සමාජයේ ඕනෑම ප්‍රශ්නයකට මුල රණ්ඩු සරුවල් අරබුද මේවට මුල තමයි ඉරිසියාවත් මසුරුකමත්. ඉරිසියාවත් මසුරුකමත්. ඉරිසියාවත් මසුරුකමත්. ඒ කියන්නේ අනිත් අය ලස්සනට මොනවා හරි පාවිච්චි කරනවා නම්, ගෙයක් දොරක් හදා ගන්නවා නම් හරි ඉරිසියයි. තමා සතු දේවල් තව කෙනෙක් පාවිච්චි කරනවට, තමාටම ලැබෙනවට කැමති. අනිත් අය පාවිච්චි කරනවට අකමැති. මසුරුයි. දන් දෙන්නේ. එතකොට යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා මේ මසුරුකම, ඉරිසියාව මේවා හොඳ නෑ කියලා තේරුම් ගත්ත කෙනා විතරයි ඒකෙන් නිදහස් වෙන්නේ. ඉතින් අහනවා, එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ ඒකට පිළිතුරු දුන්නා. ඉරිසියාවත් මසුරුකමත් නිසා තමයි මේ ලෝක ප්‍රජාව දඬුවම් වලින් තොරව, අවියාවුද වලින් තොරව, නිදුක්ව, අවෛරීව සුවසේ වාසය කරනවා කියලා හිතුවත් ඒක කරගන්න බැරි වෙන්නේ කිව්වා. ඊට පස්සේ අහනවා සක්දෙවිඳු ඒ අහපු ප්‍රශ්නෙට හොඳටම සතුටු හිතුණා. කවදාවත් මේ වගේ පිළිතුරක් ලැබිලා නැහැ වෙන කෙනෙක්ගෙන්. ඉතින් හොඳට සතුටුුණා. අර සැකයෙන් එතරට ගියා. ස්වාමිනී මම ඒ පිළිතුරට ගොඩක් සතුටුයි. මගේ හිතේ තිබු සැකේ නැති වෙලා ගියා. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ අහනවා භාග්‍යවතුන් වහන්සේ ඉරිසියාවත් මසුරුකමත් කියන මේ දෙක ඇතිවන්නේ කුමකින්ද? මේක කුමකින් හට ගන්නා දෙයක්ද? කුමකින් ඉපදෙන දෙයක්ද? කුමක් ප්‍රභවය කරගෙනද මේ ඉරිසියාවත් මසුරුකමත් තියෙන්නේ? කුමක් ඇති කල්හිද ඉරිසියාවත් මසුරුකමත් හටගන්නේ? ඒ වගේම ඉරිසියාවත් මසුරුකමත් නැති වෙලා යන්නේ කොහොමද කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වදාළ දේවින්ද්‍රය ඉරිසියාවත් මසුරුකමත් ප්‍රියාප්‍රිය දේ පසුබිම් කරගෙනයි තියෙන්නේ. ප්‍රියාප්‍රිය දේනුයි හටගන්නේ. ප්‍රියාප්‍රිය දේ තමයි ප්‍රභවය වෙලා තියෙන්නේ. ප්‍රියාප්‍රිය දේ ඇති කල්හි ඉරිසියාවත් මසුරුකමත් හට ගන්නවා. යම් කිසි කෙනෙකුගේ ජීවිතේ ප්‍රිය අප්‍රිය කියන මේ දේ නැත්තම් ඔහු තුල ඉරිසියාවත් මසුරුකමත් හටගන්නේ කියනවා. එහෙනම් අපේ හිතේ අපේ ජීවිතේ මේ ඉරිසියාව මසුරුකම කියන එක එන්නේ මොකක් එක්කද? අපි යමකට ප්‍රියයි නම් ඒ දේ අපිට ලැබෙන්නේ නැතිකොට ඉරිසියාව මසුරුකම ඇති වෙනවා. ඒ වගේම අපි අප්‍රිය දේවල් තියෙනවා. තව කෙනෙකුට ඒවා ලැබෙනකොට ඉරිසියාව මසුරුකම ඇති වෙනවා. එහෙනම් ප්‍රිය අප්‍රිය බවක් නැත්තම් කිසිම දෙයක් ගැන ආශාවක් නැත්තම් මේක මට තියෙනවා නම් හොඳයි කියලා එහෙම දෙයක් නැත්තම් ප්‍රිය අප්‍රිය බවක් නැත්තම් ලෝකේ යාට ඉරිසියාව මසුරුකම හටගන්නේ. ඒ පිළිතුරට ගොඩාක් සතුටු වුණා සක්දෙවිඳු. ඊට පස්සේ අහනවා ස්වාමීනි නිදුකානන් වහන්සේ මේ ප්‍රියාප්‍රිය දේ හටගන්නේ කුමකින්ද? ප්‍රියාප්‍රිය බව කුමක් පසුබිම් කරගෙනද තියෙන්නේ? ප්‍රියාප්‍රිය බව කුමක් ප්‍රභවය කරගෙනද තියෙන්නේ? කුමක් ඇති කල්ලිද ප්‍රියාප්‍රිය බව ඇති වෙන්නේ?
ඒ වගේම ප්‍රියාප්‍රිය දේ නැති වෙලා යන්නේ කුමන ධර්මයකින්ද කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වදාළ දේවින්ද්‍රය පිය අප්‍රිය බව කැමැත්ත පසුබිම කොටගෙනයි තියෙන්නේ. ඡන්දය මුල් කරගෙනයි තියෙන්නේ. යමකට කැමති වෙනවද? ඒක නිසායි ප්‍රිය බව ඇති වෙන්නේ. ඒ දෙයට අකමැති නම් ප්‍රිය බව ඇති වෙන්නේ නැහැ. ප්‍රියාප්‍රිය දෙයට මුල් වෙනවා කැමැත්ත. එතකොට කැමැත්ත නැති කල්ලි ප්‍රියාප්‍රිය දේ කියලා දෙයක් නැහැ කියනවා. ඊට පස්සේ ඒකට සතුටු වෙලා අහනවා ස්වාමීනි නිදුකානන් වහන්සේ කැමැත්ත කුමක් පසුබිම් කොටගෙනද තියෙන්නේ? කැමැත්ත කුමකින්ද හටගන්නේ? කුමක් ප්‍රභවය කරගෙනද තියෙන්නේ? කුමක් ඇති කල්ලිද කැමැත්ත ඇති වෙන්නේ? කැමැත්ත ඇති නොවෙන්නේ කුමක් ඇති කල්ලිද කියලා ඇහුවා. කුමක් නැති කල්ලිද? එතකොට බුදුරජාණන් වදාළ දේවින්ද්‍රය කැමැත්ත කෙලෙසුන්ට අනුව කල්පනා කිරීම පසුබිම් කරගෙනයි තියෙන්නේ කියනවා. කෙලෙසුන්ට අනුව කල්පනා කිරීම ප්‍රභවය කරගෙනයි තියෙන්නේ කියනවා. කෙලෙසුන්ට අනුව කල්පනා කිරීම ඇති කල්ලි කැමැත්ත හට ගන්නවා කියනවා. එහෙනම් කෙලෙස් ඇති වෙන විදිහට කල්පනා කිරීම මුල් කරගෙන තමයි මේක තියෙන්නේ. කැමැත්ත මුල් කරගෙන තමයි ප්‍රියාප්‍රිය බව ඇති වෙන්නේ. ප්‍රියාප්‍රිය බව හේතු කරගෙන තමයි ඉරිසියාවත් මසුරුකමත් ඇති වෙන්නේ. ඒ නිසායි සත්වයාට වෛරයෙන් තොරව නිදුකින් අවියාවද වලින් තොරව සුවසේ වාසය කරනවා කියලා හිතුවත් ඒක කරගන්න බැරි. කෝලහල යුද්ධ මේවා ඇති වෙන්න මූල ඒකයි. ඒ කියන්නේ කෙලෙසුන්ට අනුව විතර්ක කර ඉන්නවා. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. ඒවා කරනකොට මිත්‍යා විතර්ක තුල එයා සිර වෙනවා. කෙලෙසුන් තුලම එයා හිර වෙනවා. ඉතින් ඒ නිසා එයාගේ ජීවිතේ අර මේ දේවල් ලබන්න ඕන මං කියලා ඒ කාමයන් ලබන්න එයා ඊට පස්සේ කැමැත්තක් ඇති කර ගන්නවා. ඒවට ප්‍රියාප්‍රිය බව ඇති වෙනවා. ඒකයි බුදුරජාණන්සේ කාම විතර්ක දුරු කරන්න කියලා වදාළේ. ව්‍යාපාද විතර්ක දුරු කරන්න කියලා වදාළේ. හිංසා විතර්ක දුරු කරන්න කියලා වදාළේ. ඒ විදිහට ඊට පස්සේ ඒ උත්තරයට සතුටු වුණා. එහෙනම් මේ විතර්කයත් එක තමයි මේක ඇති වෙන්නේ. ඊට පස්සේ අහනවා ස්වාමීනි නිදුකානන් වහන්සේ මේ කෙලෙසුන්ට අනුව කල්පනා කිරීම කියන්නේ මොකක්ද? ඒක කුමක් පසුබිම් කරගෙනද තියෙන්නේ? කුමකින්ද හටගන්නේ? කුමක් මුල් කරගෙනද ඉපදෙන්නේ? මේ විතර්කය කියන්නේ කෙලෙසුන්ට අනුව කල්පනා කිරීම, කාම විතර්ක, ව්‍යාපාද විතර්ක මේවා උපදින්නේ කුමක් මුල් වෙලාද? කුමක් ඇති කල්හිද කෙලෙසුන්ට අනුව කල්පනා කිරීම හටගන්නේ? ඒ වගේම කෙලෙසුන්ට අනුව කල්පනා කිරීම ඇති නොවෙන්නේ කුමක් නැති කල්ලිද කියලා ඇහුවා. බුදුරජාණන් වදාළ දේවින්ද්‍රය කෙලෙසුන්ට අනුව කල්පනා කිරීම, කෙලෙස් මතුවෙන සංඥාවල් වැළඳ සිටීම පසුබිම කොට ඇත්තේ. ප්‍රපංච ඒ කියන්නේ කෙලෙස් මතුවෙන විදිහේ සංඥාවන් වැළඳගෙන ඉන්නවා. නිතර ප්‍රපංච කර ඉන්නවා. කෙලෙස් මතුවෙන සංඥාවන් වැළඳගෙන සිටීම නිසා ඉපදෙන්නේ කියනවා. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක, මිත්‍යා විතර්ක උපදින්න හේතුව කෙලෙස් සහිත කෙලෙස් මතුවෙන විදිහට ඒ සංඥාවල් වැළඳගෙන ඉන්නවා. ඉතින් බුදුරජාණන් වදාලා ඒවා හේතු කරගෙන, ඒ ප්‍රභවය කරගෙන තමයි කියනවා මේ විතර්කේ හටගන්නේ. ඉතින් යම් කෙනෙකුගේ ජීවිතේ කෙලෙස් මතුවෙන සංඥාවල් වැළඳ සිටීමේ ප්‍රපංච නැද්ද? කෙලෙසුන්ට අනුව කල්පනා කිරීම එතකොට නැති වෙලා යනවා කියනවා. ඒක නැති වුණාට පස්සේ කැමැත්ත නැති වෙලා යනවා. ඒවා ලබන්න. කැමැත්ත නැති වෙනකොට ප්‍රියාප්‍රිය බව නැති වෙලා යනවා. ප්‍රියාප්‍රිය බව නැති වෙනකොට ඉරිසියා මසුරුකම හටගන්නේ. ඉරිසියා මසුරුකම නැති වෙනකොට යුද කෝලාහල, වාද විවාද මේක නැති වෙලා යනවා කියනවා.
ඊට පස්සේ සක්දිවිඳු ඒකට ගොඩාක් සතුටු වුණා. සතුටු වෙලා අහනවා නිදුකානන් වහන්සේ එතකොට භික්ෂුවක් කොහොම කෙසේ පිළිපන්න භික්ෂුවටද කොහොම මේ ප්‍රතිපදාවට පැමිණිලාද කෙලෙස් මතුවෙන සංඥාවල් වැළඳ සිටීම නිරුද්ධ වෙලා යන්නේ. මේකෙන් නිදහස් වෙන්නේ කොහොමද? මේ ප්‍රපංච හැදෙන එකෙන් නිදහස් වෙන්නේ කොහොමද කියලා ඒවා භික්ෂුවක්. කොහොම පිළිපන් භික්ෂුවද ඒකෙන් නිදහස් වෙලා යන්නේ කියලා. බුදුරජාණන් වදාළ දේවීන්ද්‍රය ඔන්න බලන්න එතකොට මේ කෙලෙස් හදෙන ඒ අපේ හිතේ ඒ කෙලෙස් මතුවෙන අකුසල් විතරක හටගන්න ඒ මාර්ගයේ වැහෙනවා මෙන්න මේ විදිහට වාසය කළාම බුදුරජාණන් වදාළ දේවේන්ද්‍රයනි සොම්නස තියෙනවා. ඒ කියන්නේ හිතේ ඇතිවෙන සතුට. ඒක කියනවා දෙආකාරයි. සේවනයේ කළ යුතු සොම්නසකුත් තියෙනවා, සේවනයේ නොකළ යුතු සොම්නසකුත් තියෙනවා කියනවා. ඒ වගේම දොම්නස තියෙනවා. දොම්නසත් දෙආකාරයි. හිතේ ඇතිවෙන දුක. ඒකත් සේවනයේ කළ යුතු, සේවනයේ නොකළ යුතු. ඒ වගේම තියෙනවා සේවනයේ කළ උපේක්ෂාවක් තියෙනවා. උපේක්ෂාව දෙආකාරයි. සේවනයේ කළ යුතු උපේක්ෂාව, සේවනයේ නොකළ යුතු උපේක්ෂාව. එතනදී බුදුරජාණන් වදාළ සොම්නස. ඒ කියන්නේ යම්කිසි සතුටක් විඳිනකොට අකුසල් වර්ධනය වෙනවා නම්, කුසල් පිරිහෙනවා නම් ඒ සොම්නස විඳින්න එපා කියනවා. දැන් හිතින් අපි සතුටු වෙනවා. ඔබ කියන්නේ ඔබ හොඳට ඔන්න දානේ දීලා, සිල් රැකලා, භාවනා කරලා, යහපත් දේවල් කරලා, වත්පිළිවෙත් කරලා ඔබට හිතේ සතුටක් ඇති වෙනවා. එතකොට ඒකට ඒ සොම්නස කුසල් වැඩෙන එක. ඒ සතුට විඳින්න ඕනේ අපි. දන් දීලා, සිල් රැකලා ඒ සොම්නස අපි විඳින්න ඕනේ. ඒකෙන් කුසල් වැඩෙනවා. හැබැයි අපි කෙනෙකුට හිංසා පීඩා කරලා, කේලම් කියලා, අන්නයට එක එක දේවල් ප්‍රශ්න ඇති කරලා අපි සතුටු වෙනවා. ඒක මොකද්ද? අකුසල් වැඩෙනවා, කුසල් පිරිහෙනවා. ඒකෙන් අකුසල් වැඩෙනවා, කුසල් පිරිහිලා යනවා. ආන් මේ සෝමනස් දෙකෙන් සේවනය කරන්න කියනවා අර විදිහට කුසල් වැඩෙන එක. ඒ සතුට විඳින්න කියනවා. එතකොට මේක චේතනාත්මකව ඇති වෙන දෙයක්. ඊළඟට අර වගේ පාපී පව රැස් වෙන ඒ සොම්නස විඳින්න එපා කියනවා. දොම්නසත් ඒ වගේ දෙයාකාරයි. ඒ කියන්නේ හිතේ අපේ ඇති වෙන දුකක්. අපි මේ සංසාරේ යන්න සිදුවීම නිසා අපිට අපි හිතුව විදිහට දේවල් කරගන්න බෑ. එතකොට අපේ හිතේ දුකක් හට ගන්නවා. එතකොට ඒ දුක අපිට ඒ කියන්නේ දුකසේ සීල් රකින්න තියෙන්නේ. දුකසේ දන් දෙන්න තියෙන්නේ. අපි දන් දීලා දුකසේ හැඩෝ කඳුලින් ඒව කරනවා. ඒතර ඒ දුක කුසල් වැඩෙනවා. ඒ දුක සේවනය කරන්න කියනවා. ඒ වගේම සමහර දුක තියෙනවා අපිට ආසාව නිසා හට ගන්නවා. ආසා කරපු දේවල් නොලැබීමෙන් අකුසල් සහගතව හට ගන්න දුක. ඒ දුක සේවනය කරන්න එපා කියනවා. ඒකෙන් අකුසල් වැඩෙනවා. කුසල් පිරිහෙනවා. ඒ දොම්නස එතෙට ඒකෙන් කුසල් වැඩෙන දොම්නස සේවනය කරන්න කියනවා නිතර නිතර. දැන් රහතන් වහන්සේලාගේ ගුණ සිහි කරනකොට තේර තේරී ගාථා ආදී ඒවා අපි කියවනකොට අපිට තනි අපි කවද්ද මේ වගේ උතුම් ජීවිතයක් උදා කරගන්නේ? අපිත් කවද්ද මේ වගේ නිකලෙස් ජීවිතයක් උදා කරගන්නේ? උන්වහන්සේලා අමාරුවෙන් දුකසේ මේ ධර්මයේ පුරුදු කළානේ කියලා හිතනකොට අපිට දුකක් ඇති වෙනවා අපේ ජීවිතය ගැන. මේ සංසාරය ගැන අපේ හිතේ නොයල්මක් ඇති වෙනවා. ඒ දොම්නස සේවනය කරන්න ඕනේ. එතකොට අපේ හිතේ කුසල් වැඩෙනවා, වීරිය උපදිනවා. ඊළඟට උපේක්ෂාවක් තියෙනවා. ඒ උපේක්ෂාව දෙආකාරයි කියනවා. ඒ කියන්නේ අපි ඉන්න උපේක්ෂාවෙන් දුකක් ඇති කරගන්නෙත් නැහැ, සතුටක් ඇති කරගන්නෙත් නැහැ. එතකොට ඒ උපේක්ෂාවේ සමහර කෙනෙක් ඉන්නවා කිසි මොනවා වුණත් කමන්නේ යාට. එයා ඔහේ ඉන්නවා. සමහර ඒ උපේක්ෂාවේ කෙලෙස් වැඩෙනවා. ඒ උපේක්ෂාවේ මෝහය වැඩෙනවා. කියන්නේ එයා ධර්මයක් පිළිසරණ කරගෙන ධර්මානුකූල උපේක්ෂාවක් විඳින්නේ. එතකොට මේ කියපු සොම්නසයි
දුම්නසයි. මේ හැම එකෙම තියෙනවා යම් සොම්නසක් තියෙනවා. ඒ අපි පිනක් දහමක් කරලා සතුටු වෙන ඒකත් ඉක්මවා ගියපු ධානය තුලින් විඳින සොම්නසක් තියෙනවා. විතර්ක ਵਿਚාර රහිත විඳින සොම්නසක් තියෙනවා. ඒක උතුම් කියනවා. දුම්නසකුත් තියෙනවා එහෙම. ඒක උතුම්. උපේක්ෂාවක් තියෙනවා ධානය තුලින් උපදින. ඒ උපේක්ෂාව ප්‍රණීතයි කියනවා. ඉතින් බුදුරජාණන්සේ වදාලා භික්ෂුවක් ඔන්න ඔය විදිහට ඔය ප්‍රතිපදාවේ හික්මෙනකොට අර කියු ප්‍රපංච හටගන්නේ. කෙලෙස් සංඥා හටගන්නේ. විතර්ක හටගන්නේ. ඊට පස්සේ එයාගේ හිත සංසිඳිලා යනවා. ඊට පස්සේ සතුටු වෙලා සක්දිවිඳු අහනවා භාග්‍යතුන් වහන්සේගෙන් භාග්‍යතුන් වහන්සේ සුගතයන් වහන්සේ ඒ ප්‍රශ්න විසඳීමට සතුටු වෙලා අහනවා නිදුකානන් වහන්සේ කෙසේ පිළිපන් භික්ෂුවද ප්‍රාතිමෝක්ෂ සංවරයට බැසගන්නේ. ඒ කියන්නේ සීලය සම්පූර්ණ කරගන්නේ කොහොම කටයුතු කරන භික්ෂුවද කියලා අහනවා. ඒතර කියන දේවින්ද්‍රේ කායික ඇවතුම් පැවතුම් සේවනය කළ යුතු සේවනය නොකළ යුතු කියලා දෙආකාරයක් තියෙනවා කියනවා. ඒ වගේම තමයි වචනයත් වාචික පැවතුම් සේවනය කළ යුතු සේවනය නොකළ යුතු කියලා දෙආකාරයක් තියෙනවා කියනවා. එතකොට සෙවීම තියෙනවා කියනවා සේවනය කළ යුතු සේවනය නොකළ යුතු. සේවනය කළ යුතු කායික ඇවතුම් පැවතුම් තමයි යම් කායික ක්‍රියාවක් කරනකොට අකුසල් දහම් ප්‍රහාණය වෙනවා නම් කුසල් වැඩෙනවා නම් ඒක සේවනය කරන්න ඕනේ කියනවා. කායිකව අපි යම් යම් ක්‍රියා කරනකොට ඒ ක්‍රියාව මුල් කරගෙන කුසල් වැඩෙනවා නම් අකුසල් පිරිනවනවා නම් ඒක සේවනය කරන්න කියනවා. යම් කායික ක්‍රියාවක් කරනකොට අකුසල් වැඩෙනවා නම් කුසල් පිරිහිලා යනවා නම් ඒක සේවනය කරන්න එපා කියනවා. වචන භාවිතයත් ඒ වගේ. ඊළඟට සෙවීම මේ කියන්නේ භික්ෂුවක් නම් සිව්පසේ චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස ආදිය. ඒ යම්කිසි ප්‍රත්‍යක් අපි හොයනකොට ඒක මුල් කරගෙන අකුසල් වැඩෙනවා නම් කුසල් ප්‍රහාණය වෙනවා නම් ඒක අතාරින්න කියනවා. යම්කිසි දෙයක් හොයනකොට සේවනය කරනකොට කුසල් වැඩෙනවා නම් අකුසල් ප්‍රහාණය වෙලා යනවා නම් ඒක සේවනය කරන්න කියනවා. එතකොට භික්ෂුවක් හැටියට සිවුරක් පාවිච්චි කරනකොටත් දානි වළඳනකොටත් කුටියක් පරිහරණය කරනකොටත් ඒ තුලින් අකුසල් වැඩෙනවා නම් අකුසල් වැඩෙන විදිහට කටයුතු කරන්න එපා කියනවා. ඒ වගේ වාසය කරන. එතකොට කය වචනින් ඒ වගේ කුසල් වැඩෙන විදිහට අපි පරිහරණය කරන දේවල් වලුත් කුසල් වැඩෙන විදිහට කටයුතු කරනකොට අන්නේ භික්ෂුව කියන ඒ ඇවතුම් පැවතුම් වලින් යුක්ත කෙනා කියනවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලයට බැසගන්නේ. එතකොට ඒ ස්වාමීන් වහන්සේ හොඳට සීලය සම්පූර්ණ කරනවා. ඉතින් ඒකට සක්දිවිඳු සතුටු වුණා. සතුටු වෙලා අහනවා නිදුකානන් වහන්සේ කෙසේ පිළිපන් භික්ෂුව ඉන්ද්‍රිය සංවරයට බැසගන්නේ වෙයිද? ඉන්ද්‍රිය සංවර කරගන්නේ කොහොමද? එතකොට දේවින්ද්‍රේ ඇසෙන් දැක්කිය යුතු රූප, කනින් ඇසිය යුතු ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ ඒකෙත් තියෙනවා කියනවා දෙආකාරයක්. සේවනය කළ යුතු, සේවනය නොකළ යුතු. එතකොට සක්දිවිඳු කියනවා ස්වාමිනී මේ කරුණ මට වැටහුණා. භාග්‍යතුන් වහන්සේ කෙටියෙන් වදාළ කාරණාව මට වැටහුණා කියනවා. වැටහුණා කියලා සක්දිවිඳු කියනවා ස්වාමිනී යම්කිසි රූපයක් ඇසෙන් බලනකොට අකුසල් හට ගන්නවා නම් කුසල් පිරිහෙනවා නම් ඒ රූපේ සේවනය නොකළ යුතුයි. යම්කිසි ශබ්දයක් අහනකොට අකුසල් වැඩෙනවා නම් කුසල් පිරිහෙනවා නම් ඒ ශබ්දේ සේවනය නොකළ යුතුයි. ඒ කියන්නේ අපි රූප බලනවා අපේ හිතේ රාගය ඇති වෙනවා. ඒ රූපේ බලන්න රාගය වැඩෙනවා. අපි අහනවා එක්ක සින්දුවක් අහනවා. එතකොට ඒ තුලින් අපේ ජීවිතේ අකුසල් වැඩෙනවා කුසල් පිරිහෙනවා. ඒක සේවනය කරන්න එපා කියනවා. ඒකට ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නේ භික්ෂුවක් ඒ විදිහටයි. අපි යම් කිසි දෙයක් සේවනය කරනවා බුදුරජාණන් වහන්සේගේ ගුණ අහනවා, ධර්මයේ කියවනවා, ධර්මයේ ඉගෙන ගන්නවා. එතකොට අපේ කුසල් වැඩෙනවා, අකුසල් පිරිහෙනවා. එතකොට ඒ විදිහට
ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නවා. අර කියපු විදිහට ඇස කන නාසය දිවකය මනස සමහර සිතුවිලි තියෙනවා. ඒවා හිතනකොට කුසල් වැඩෙනවා, අකුසල් පිරිහෙනවා. සමහර සිතුවිලි තියෙනවා. ඒවා හිතනකොට අකුසල් වැඩෙනවා, කුසල් පිරිහෙනවා. එතකොට කුසල් වැඩෙන දේ මෙනෙහි කරනවා. ඒ විදිහටයි ඉන්ද්‍රිය සංවරයට පැමිණෙන්නේ කියනවා. ඉතින් ඒකට සක්දෙවිඳු ඒක සක්දෙවිඳුමයි මට මේ විදිහට වැටහුණා කි. ඉතින් භාග්‍යතුන් වහන්සේ ඒක හරි කියලා වදාලා. ඊට පස්සේ අහනවා ස්වාමීනි නිදුකානන් වහන්සේ සියලුම ශ්‍රමණ බ්‍රාහමණයෝ එකම අවසානයක් ගැන කියනවාද කියලා අහනවා. එකම අවසානයක් ඇති සිල් ඇත්තෝද එකම නිමාවක් කැමැත්තෝද එකම නිමාවකට බැස ගන්නෝද කියනවා. කියන්නේ හැම ශ්‍රමණ බ්‍රාහමණයෙක්ම ඔය එක එක විදිහට වෘත සමාදන් වෙලා ඉන්නවා, එක එක විදිහට වාසය කරනවා, එක එක විදිහ සිල් කියලා රකින්නවා. එතකොට හැමෝම එකම තැනකට එකම අරමුණකට යනවාද කියන එකම නිමාවකට යනවාද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ වදාලා දේවින්ද්‍රය එහෙම වෙන්නේ නැහැ කියනවා. එකම නිමාවකට යන්නේ නැහැ කියනවා. එතකොට අහනවා ස්වාමීනි ඒකට හේතුව මොකද්ද? ඒකට කාරණා මොකද්ද? එතකොට බුදුරජාණන්සේ වදාලා ලෝක සත්‍යය අනේක ධාතු ස්වභාවයෙන් නානා ධාතු ස්වභාවයෙන් යුක්තයි. ඒ අනේක ධාතු ස්වභාවයෙන් නානා ධාතු ස්වභාවයෙන් යුක්ත සත්‍ය ලෝකේ ගති ස්වභාවයන්ට දැඩිව බැඳිලා ඉන්නවා. ඒවට දැඩිව බැඳිලා ඒවට ග්‍රහණය වෙලා ඉන්නවා. එක එක දෘෂ්ටිගතික වෙලා ඉන්නවා. එතකොට ඒවට බැසගෙන මා කියන එකමයි හරි. අනිත් අය කියන එක වැරදි. කියලා දැඩිව ඒ වගේ ග්‍රහණය වෙලා ඉන්නවා. ඒ නිසා මේ නානා ධාතු ස්වභාවයක් ලෝකේ තියෙනවා. අසත්පුරුෂයයට අසත්පුරුෂයයි. සත්පුරුෂයට සත්පුරුෂයා කැමති. ඒ වගේ මේ ධාතු ස්වභාවය නිසා ඒ දෘෂ්ටි වලට බැසගෙන සිටීම නිසා තමන් හරි යන්නයි වැරදි කියලා ඒ මතයට දැඩිව ග්‍රහණය වෙලා ඉන්න නිසා එකම අවසානයකට යන්නේ නැහැ කියන එකම අන්තයකට යන්නේ නැහැ කියනවා. ඊට පස්සේ අහනවා නිදුකානන් වහන්සේ සියලුම ශ්‍රමණ බ්‍රාහමණයෝ අත්‍යන්ත අවසානයකට අත්‍යන්ත කෙලෙස් ප්‍රහාණයකට මේ සසරින් ඒ කියන්නේ කෙලෙසුන්ගේ නිදහස් වීමකට යනවද? අත්‍යන්ත බ්‍රහ්මචාරීද? ඒ සියලු දෙනා කෙලවරටපත් වුණාද කියලා අහනවා. ඒ එක එකිනා කියන මාර්ගවලින් සසර දුකින් එතරට යනවද කියලා. එතකොට කියන දේවින්ද්‍රේ සියලුම ශ්‍රමණ බ්‍රාහමණයෝ දුකින් නිදහස් වෙන්නේ නැහැ කියනවා. ඒ සියලුම දෙනා ඒකාන්තෙම බ්‍රහ්මචාරී නෑ කියනවා. ඒකාන්තෙම ධම්මයේ කෙලවරටපත් වෙලා නෑ කියනවා. ඒකට හේතුව කියනවා දේවින්ද්‍රය යම්කිසි භික්ෂුවක් තෘෂ්ණාව මේ තණ්හාව ගෙවා දැමීමෙන් ඒ තෘෂ්ණාවෙන් නිදහස් වුණාද එයා ඒ භික්ෂුව අත්‍යන්ත අවසානයටපත් වුණා කියනවා. කෙලවරටපත් වුණා කියනවා. අත්‍යන්ත බ්‍රහ්මචාරී කියනවා. යම් කිසි කෙනෙක් මේ තණ්හාවෙන් නිදහස් වුණාද එයා දුකින් නිදහස් වෙනවා කියනවා. එතකොට සක්දෙවිඳු මේ ප්‍රශ්නෙට ඒ ලැබිච්ච පිළිතුරට සතුටු වුණා. කියනවා ස්වාමීනි තෘෂ්ණාව කියන්නේ රෝගයක්. තෘෂ්ණාව කියන්නේ gaduwak. තෘෂ්ණාව කියලා කියන්නේ හුලක්. තෘෂ්ණාව පුරුෂයා ඒ භවයේ උපත පිණිස හාත්පසින් ඇදගෙන යනවා. එහි මේ පුරුෂයා උස් පහත් භාවයට පැමිණෙනවා කියනවා. තෘෂ්ණාව නිසා තමයි මේ ස්වභාවය දෙන්නේ. එක එක තැන්වල උපතක් කරා යන්නේ මිනිස්සුયો වෙනවා, ප්‍රේතයෝ වෙනවා, නිරේ යනවා. තෘෂ්ණාව නිසා. ඊට පස්සේ ඒ විදිහට සක්දෙවිඳු සතුටු වුණා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ විදිහට සක්දෙවිඳු ඒ විදිහට අර තමන්ගේ හිතේ තිබුණු බොහෝ කාලයක් හිතේ පැන නගමින් තිබුණු මේ ප්‍රශ්නවලට බුදුරජාණන් වහන්සේගෙන් පිළිතුරු ලැබිලා සැක නැති බවට පත් වුණා. සැක නැති කෙනෙක් වුණා. සතුටු වුණා. බුදුරජාණන් වහන්සේ ඇහුවා බුදුරජාණන්සේ ඇහුවා දේවින්ද්‍රේ ඔබ මේ ප්‍රශ්න තවත් අන්‍ය ශ්‍රමණ බ්‍රාහමණයන්ගෙන් අහපු බවක් දන්නවද?
ස්වාමීනි මං බුදුරජාණන්සේ පහළ වෙන්න කලින් ඒ බුදුයි සම්මා සම්බුදුයි කියපු ශ්‍රමණ බ්‍රාහ්මණයෙක්ගෙන් මං ඇහුවා. හැබැයි මට ඒ අයගෙන් පිළිතුරු ලැබුණේ නැහැ කිව්වා. බුදුරජාණන්සේ ඇහුවා අපහසුයක් නැත්තම් කියන්න. එතකොට කීවා ස්වාමීනි මං ඒ අයගෙන් ප්‍රශ්න අහන්න ගියාට පස්සේ ඒ අය මගෙන් අහන ඔබ කවුද? මං සක්දෙවිඳු. එතකොට ඔබ කොයි වගේ දේවල් කරලාද මනුස්ස ලෝකෙන් සක්දෙවිඳු උනේ කියලා මගෙන් ප්‍රශ්න අහනවා කියනවා. එතකොට මං ඒගොල්ලොන්ට දන්න විදිහට ධර්මයේ කියලා දෙනවා. අවසානයේ ඒගොල්ලෝ මගේ ශ්‍රාවකයෝ වෙනවා කියනවා. මං ඒගොල්ලොන්ගේ ශ්‍රාවකයෝ හැටියට ගියේ කියනවා. නමුත් ඒගොල්ලෝ මගේ ශ්‍රාවකයෝ වෙනවා. ඒගොල්ලෝ මාව දැක්කා කියලා සක්දෙවිඳුව දැක්කානේ කියලා සතුටටපත් වෙනවා කියනවා. එච්චරයි උනේ කියනවා. මේ ප්‍රශ්න වලට පිළිතුරක් ලැබුණේ නැහැ කියනවා. ඉතින් ඒ වෙලාවේ පින්වතුනි සක්දෙවිඳු සෝතාපන්න වෙනවා. ඒ බුදුරජාණන්සේගේ දහම් කතාව අහලා ඒ මොහොතේ සෝතාපන්න වෙනවා. ඉතින් ඒ වෙලාවේ සක්දෙවිඳුගේ ශරීර ප්‍රභාව පැහැපත් වෙලා තවත් වර්ණවත් වෙලා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා සක්දෙවිඳුනි මේ වගේ ප්‍රීතියක් මේ වගේ මානසික සතුටක් දැන් භාග්‍යවතුන් වහන්සේ දන්නවනේ. හිත දකින්නවනේ. මේ වගේ සතුටක් විඳපු බවක් දන්නවද කියලා අහනවා කලින්. කියනවා ස්වාමීනි අපි එක කාලෙක අසුරයොත් එක්ක යුද්ධයක් ඇති වුණා. ඒ යුද්ධෙදී අසුරයෝ පෙරදුනා අපි දිනුවා. එතකොට යම්කිසි අසුරයන්ගේ ඕජාවක් තියෙනවා නම් දෙවියන්ගේ ඕජාවක් තියෙනවා නම් ඒ සියලු ඕජාව අපි තමයි භුක්ති විඳින්නේ. එතකොට අපිට සතුටක් ඇති වුණා කියන හැබැයි ස්වාමීනි ඒ සතුට අවියාවුද සහිතයි. හිංසා පීඩා සහිතයි. ඒ සතුට එච්චරම හොඳ එකක් නෙමෙයි කියනවා. කියලා ඒ වගේ කියලා ඒ වෙලාවේ සක්දෙවිඳු කියනවා ස්වාමීනි මේ මොහොතේ මම මගේ ගෙවි ගියපු ආයුෂ ඒ වෙලාවේ සක්දෙවිඳුගේ ආයුෂ ඉවරුණා. එසැනින් ධර්ම අවබෝධය සමග නැවත සක්දෙවිඳුගේ ඒ සම්පූර්ණ ආයුෂ සක්දෙවිඳුට ලැබුණා. කියනවා ස්වාමීනි මම නැවතත් ඒ මොහොතේම චුත වෙලා නැවත සක්දෙව් තනතුරේ පිහිටියා. ස්වාමීනි මම දකින්නවා මේ දිව්‍ය ආයුෂ අත්හැරලා මේ දිව්‍ය ආයුෂ සම්පූර්ණම භුක්ති විඳලා ආයෙ මම මනුස්ස ලෝකෙ උපදිනවා. මනුස්ස ලෝකෙ ඉපදිලා මම මිනිසයන් අතර ඉපදිලා මම බුදුරජාණන් වහන්සේගේ ශාසනයක පැවිදි වෙලා හොඳට සීල් ගුණ දම් පුරලා තවත් මඟඵල අවබෝධය ලබාගෙන මං එතනින් ආයෙමත් මේ මනුස්ස ජීවිතෙන් පස්සේ ආයෙ දෙවියන් අතර උපදිනවා. දෙවියන් අතර ඉපදිලා ආයෙ මම මනුස්ස ජීවිතයට නොයා අකනිටා බඹලුවේ ඒ කියන්නේ ඒ බ්‍රහ්ම ලෝකේ ඉපදිලා දුකින් නිදහස් වෙනවා. මේක සක්දෙවිඳු ඒ වෙලාවේ දකින්නවා. එයාගේ අනාගතේ. ඉතින් ওই විදිහට මේ දේශනාව පින්වතුනි අවසන් වෙලා යනවා. ඉතින් ඒ වෙලාවේ සක්දෙවිඳු ගාථාවලින් බුදුරජාණන් වහන්සේට ඒ ගැන ප්‍රශංසා කරනවා. සක්දෙවිඳු බලන්න එතකොට සක්දෙවිඳුගේ ජීවිතයට ලැබුණු වාසනාව. ඊට පස්සේ දැන් පංචසිකනේ අර මුලින් බුදුරජාණන්සේ පහදවලා බුදුරජාණන්සේ රූපකා ඒ මුණ ගැස්සුවේ. ඉතින් ඒ නිසා කියන පංචසිකයේ ඔබ මෙතනින් පස්සේ මගේ දාසෙක් නෙමෙයි කියනවා. ඔබ ගාන්ධාරයෙක් නෙමෙයි කියන ඔබ මාගේ පියා කෙනෙක් කියනවා. පිය කෙනෙක් හැටියට ඔබව තියා ගන්නවා කියනවා. ඔබ රජ කෙනෙක් කියනවා. ඔබ යම්කිසි කෙනෙකුට ආස කළා නම් ඇය ඔබට ලබා දෙනවා කියනවා. පංචසිකටත් තමන්ගේ ප්‍රාර්ථනාව ලැබුණා. ඒ වෙලාවේ පින්වතුනි 80000ක් දෙවියෝ මඟඵල අවබෝධය ලැබුවා. සක්දෙවිඳු ප්‍රධාන දෙවියෝ මඟඵල අවබෝධය ලැබුවා. ඉතින් ඒක සක්දෙවිඳු බුදුරජාණන් අහපු ප්‍රශ්න නිසා මේ දේශනාවට සක්කපඤ්ඤ කියන නම ලැබුණා. ඉතින් ඒ නිසා මේක ඉතාමත් ලස්සන ගැඹුරු දේශනාවක්. ඉතින් අපිට බලන්න බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ මේ දේශනාවේදී අපිට මුණ ගැහෙනවා අර ගෝපිකා ඒ ගෝපක දිව්‍ය පුත්‍රයා වෙලා සිහි කැඳවනකොට ධර්මයේ පුරුදු කරපු එතන හිටපු දෙන්නෙක් ගාන්ධරයෝ දෙන්නෙක් ඒ ස්වභාවය ඉක්මවා ගියා. එහෙනම් ධර්මයේ පුරුදු කළා තිබ්බ නිසා ඒ උපකාරය ලැබුණේ. ඊළඟට සක්දෙවිඳු බුදුරජාණන්සේ ළඟට ඇවිල්ලා ප්‍රශ්න ඇහුවා. බුදුරජාණන්සේ මුණ ගැහිච්ච නිසා ධර්ම අවබෝධයත් ලැබුවා. මහා යහපතක් උදා කරගත්තා. ඉතින් ඒ නිසා ඒ සක්දෙවිඳු ලැබූ යහපත අපේ ජීවිතයටත් උදා කරගෙන මේ සංසාර දුකින් නිදහස් වෙන්න
අප සියලු දෙනාටත් වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දින ධම්සයුර සදහම් දේශනාවේ විකාශන දායකත්වයන් දක්වන්නේ කොළඹ 7 රොස්මන් ප්‍රදේශ නොම්බර 5 නිවසේ පදිංචි පින්වත් මානෙල් වික්‍රමසිංහ මහත්මිය සහ සමීනා වික්‍රමසිංහ දියණිය යන පින්වතුන්. ඉතින් රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් පළමුවෙන් අනුමෝදන් කරමු. පින් කැමති සියලු දෙවියන්ට සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා, සැපයෙන් සැපයටපත් වෙත්වා. දෙවියන්ගේ දැහැමි රැකවරණ මේ සියලු දෙනාට සලසා දෙත්වා. දෙවියෝ ධර්මාවබෝධයෙන් සැනසීම ලබත්වා. සාදු සාදු සාදු. ඒ වගේම නමින් මිය පරලොව ගිය ඒ මානෙල් වික්‍රමසිංහ මහත්මිය නමින් මිය පරලොව ගිය දයා චන්දන වික්‍රමසිංහ ස්වාමි පුරුෂයාට මේ පින් අනුමෝදන් වෙත්වා. එතුමා පරලොව වශයෙන් සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා. ඒ වගේම අපවත් වී වදාළ දම්සතර රූපවාහිනී නාලිකාවේ සභාපති ආචාර්ය දික්වැල්ලේ තිස්ස නායක ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පින්වත් ස්වාමින් වහන්සේටත් ආර්ය සත්‍ය අවබෝධයේ පිණිස දුකින් නිදහස් වීම පිණිස මේ පින් උපකාර වේවා. ඒ වගේම මිය පරලෝකීය ඩොනල් විජේරත්න පියාණන්ට, සුසිලා විජේරත්න මෑණියන්ට, ඇස්ලින් විජේසූරිය අත්තම්මාට, ජේම්ස් වීරසූරිය සීයාට, වෛද්‍ය ලෙස්ලි වික්‍රමසිංහ මහත්මයා ඇතුළු ඒ සියලු දෙනා නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනා පරලොව වශයෙන් සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා. සංසාර දුකින් අත් මිදීමට වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අනුමෝදන් වෙත්වා. දීර්ඝායු සම්පන්නිය සැලසේවා, නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් සුජීවත්ව සිටින මානෙල් වික්‍රමසිංහ මෑණියන්ටත්, එතුමියගේ දියණිය වන ශමීනා මහත්මියටත්, බෑණනුවන් වන ලොරෙන් මහත්මයාටත්, සෙබස්තියන් මුණුබුරාටත්, ශනේලා මිනිවිරියටත් ඇතුළු පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ පිණිස, චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස, ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන තාක් කල්යාණ මිත්‍ර ආශ්‍රය සැලසීම පිණිස මේ පින් උපකාර වෙත්වා. ඒ අයටත් ගෞතම බුදු සසුනේදීම ධර්මාවබෝධයෙන් සැනසීමට මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම දායකත්වයේ දරූ සියලු දෙනාටත්, ඒ පවුල්වල සියලු දෙනාටත්, මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමින් වහන්සේලාටත්, ගෞතම බුදු සසුනේ පිළිවෙත් පුරන සියලු පින්වත් ස්වාමින් වහන්සේලාටත්, අනගාരികා මෑණියන් වහන්සේලාටත්, පැවිදි අපේක්ෂක දූපුතුන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සියලු දෙනාටත්, ඔබ අප සෑම සියලු දෙනාටමත් ගෞතම බුදු සසුන තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මේ සියලු පුණ්‍ය ධර්මයන් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.